දැසන Facebook ඔස්සේ ඉරිදා දෙවමෙට සහභාගී වෙන ඔබ සියලු දෙනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා. අපි මේ කාලය බාර කරමින් උන්වහන්සේට මොහොතක් යාඥා කරමු. ආදර දෙවියන්නි ඔබ වහන්සේට ස්තුතියි ස්වාමී. තවත් ලස්සන ඉරිදා දවසක් අපිට ලබා දුන්නාට පියාණනි. පියාණනි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමී. ඔබ වහන්සේගේ පාමුල ස්වාමී අපිට යාඥා කරන්න නමස්කාර කරන්න ඔබ වහන්සේ කන්න ලබා දීලා තියෙන එක ගැන ස්වාමී. පියාණනි ඔබ වහන්සේට මේ දේව මේ ස්වාමීන් සෑම කොටසක්ම බාර කරනවා පියාණනි. ඔබ වහන්සේ ස්වාමීන් මුල සිට අවසානයේ තෙක් ඔබ වහන්සේ මේ ස්ථානයේ රැඳී සිටින ස්වාමීන්. පියාණනි වගේම යම් කිසි කෙනෙක් දේව මේ සහභාගී වෙන්න ඉන්නවා ස්වාමීන්. පියාණනි උන්නත ස්වාමීන් ඔබ වහන්සේ ඉක්මනින් මේ දේව මේට සහභාගී කරගන්න ස්වාමීන්. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අපි සියලු දෙනාම ගායනා කරමු මේ මාගේ කැමැත්ත යන ගීතිකාව. මේ මාගේ කැමැත්තයි ඔබව සොයන්න මාද පවසයි ඔබ නම දින්න ඔබ නම දින්න මා තුල ඇති සෑමදේ මා ගායනා කරා මාට ආගේ ඔබවයි ඔබගේ සමා ඔබගේ සමා ස්වාමින් මහද ඔබේ මා ආත්මේ ඔබේ මා ජීවත් වන්නේ ඔබ නිසයි සෑම හුස්මක් මා ගන්නා මා දිවියේ සෑම දේ ඔබගේ කැමැත්ත වේ ස්වාමින් මහද ඔබේ මා ආත්මේ ඔබේ මා ජීවත් වන්නේ ඔබ නිසයි සෑම හුස්මක් මා ගන්නා මා දිවියේ සෑම දේ ඔබගේ කැමැත්ත වේ ඔබගේ කැමැත්ත වේ. ඕ ස්වාමීනි ඔබ වහන්සේගේ කැමැත්තෙන් ස්වාමීනි එහා ස්වාමීනි කිසිම දෙයක් අපේ ජීවිතවල වෙන්නේ නැහැ ස්වාමීනි. පියාණනි අපි ස්වාමීනි ඒ කුමක් තුලින් ගමන් කරත් ස්වාමීනි ඔබ වහන්සේගේ කැමැත්තයි ස්වාමීනි. අපි සතියක් පුරාවට අපි උන්වහන්සේගෙන් සමහර විට ඈත් වෙලා ඉන්නේ නැති. උන්වහන්සේට එරෙහිව අපි පව් කරන්නේ නැති. අපි ඒ සෑම දෙයක් ගැනම උන්වහන්සේගෙන් අපි සමා වෙන්න ඕන. අපි පසුතැවීමේ මේ කාලයක් ලෙස ස්වාමී මේ ගීතිකාව අපි උන්වහන්සේට ගායනා කරමු. මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවී මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවී මගේ මනසේ කිලිටි දැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබේ දෙයින් සේදුව මැනවී මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවී මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවී මගේ මනසේ කිලිටි දැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබේ දෙයින් සේදුව මැනවී
ඒ ස්වාමීනි අපවිත්‍රතන් තියෙනවා නම් පියාණනි ඔබ වහන්සේ මේ මොහොතේදී ස්වාමීනි ඔබ වහන්සේ ඒවා පවිත්‍ර කරන්න ස්වාමීනි. පියාණනි ඔබ වහන්සේ ස්වාමීනි ඒ අපේ ස්වාමීනි ඒ රතුලාක්ෂාවෙන් තිබෙන ඒ පාප ස්වාමීනි සුදු හිම වෙන් කරන්න ස්වාමීනි. පියාණනි ඒ ස්වාමීනි අපිට ස්වාමීනි ඒ හරි පසුතැවීමක් නැතුව ස්වාමීනි ඔබ වහන්සේට ලං වෙන්න බෑ ස්වාමීනි. පියාණනි ඔබ වහන්සේ ස්වාමීනි අපේ සෑම පාපයකටම කමාව දෙන්න ස්වාමීනි. උන්වහන්සේ අපි කොච්චර පාප කරත් උන්වහන්සේ අපි සැබෑ පසුතැවිල්ලෙන් සිටින විට උන්වහන්සේ අපට සමාව දෙනවා. උන්වහන්සේගේ කරුණාව ගැන අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ ඒ දයාබර කමින් අපිට කතා කරනකොට අපි උන්වහන්සේට අමුකම් දෙමු. වන්ද උන්වහන්සේගේ කරුණාව පමණයි අපිට ඕනේ. ප්‍රශංසා වේවා. මගේ නම කියා සාමිදා දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සාමිදා ගිනි මැද මා සිටින විට නුඹ මගේමයි කියා ජල මැද මා සිටින විට නුඹ මගේමයි කියා ගිනි එන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ගිනි එන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ගිනි එන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා. ඕ ස්වාමීනි ඔබ වහන්සේ අපේ ස්වාමීනි කුමන අවස්ථාවක දේවත් ස්වාමීනි ඔබ වහන්සේගේ දෑතින් අපිට ගිලිහෙන්න දුන්නත් නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. පියාණනි අපි ඔබ ජල මැදින් ගියත් ස්වාමීනි අපි ගිනි මැදින් ගියත් ඔබ වහන්සේ අප සමග සිටියා ස්වාමීනි. ඒ සෑම දෙයක් ගැනම ස්වාමීන් වහන්සේට අපි ස්තුති කරමු. ප්‍රශංසා වේවා. හලෙලූයා. අපි නමස්කාර කරන්නේ ස්වර්ග බලධාරී දෙවියන් කෙනෙක්ට. උන්වහන්සේට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. අපි මේ ගීතිකාව ගායනා කරන විට උන්වහන්සේට අපේ දෑත් ඔසවලා ප්‍රශංසා කරමු. සර්ව බලධාරී යෙහෝවා දෙවිඳුනි මුළු විශ්වයේ මෙවුම් කරු තුමනි අන් සැමට වඩා ඔබේ නාමය උසස් කළේ යේසුස් ඒ නාමය උසස්මය නමදිමි මගේ දෑත් ඔසවමි මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි ඔසවමි මගේ දෑත් ඔසවමි උතුම් උසස් වූ දෙවිඳුනි
කාලයේදී ස්වාමිනී බොහෝ ස්වාමිනී ජනතාව ස්වාමිනී අමාරු ජීවත් වෙනවා ස්වාමිනී. පියාණන් ඔබ වහන්සේ ඔවුන්ට පිහිට වෙන්න කියලා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමිනී. පියාණන් ස්වාමිනී ගොඩක් කට්ටිය ස්වාමිනී කිසිම සරණක් නැතුව ඉන්නවා ස්වාමිනී. ඔබ වහන්සේ පියාණන් ඔවුන් සමග සිටින්න ස්වාමිනී. ඔවුන්ට ඔබ වහන්සේ වාදකින්න ස්වාමිනී. ඔබ වහන්සේ සලස්වන්න පියාණන්. හalleluya ස්වාමිනී. ශාන්සා වේවා. ඔබ වහන්සේ පමණයි ස්වාමිනී අපිට සිටින්න පියාණන්. ශාන්සා වේවා. මේ කාලයේදී උන්වහන්සේ අපත් සමග සිටින නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. දේව මෙහි ඉදිරි කොටස් සියල්ල ඔබ වහන්සේගේ දයාතර බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. සුදෝ මාර්තුමාගේ සුභාරංචියේ 4 වන පරිච්ඡේදයේ 35 වන පදයේ සිට 41 වන පදය දක්වා. සුදෝ මාර්තුමාගේ සුභාරංචියේ 4 වන පරිච්ඡේදයේ 35 වන පදයේ සිට 41 වන පදය දක්වා. මාරුත දමනය. එදා සවස් වූ කල අපි එගුරට යමුයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. ඔව්හු සමූහය පිටත් කර යවා උන්වහන්සේ ඔරුවේ මුන්මෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබිණි. එවිට චන්ද්‍රමාරුතයක් හමා ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසීය. උන්වහන්සේ ඔරුවේ අවරයෙහි මෙත්තය මත නිදාගන්සේක. ඔව්හු උන්වහන්සේ පුබුදුවා ගුරුදේවීනි අප විනාශ වන්න ළඟය. ඔබට කිසි ගණනක් නැද්දයි ඇසූහ. උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්ශබ්ද වේව. නිශ්චල වේවයි මුහුදට අනතලසේක. සුළඟ නැවතිනි. මහා නිශ්චලයක් විය. උන්වහන්සේද ඔබ ඔයතරම් බියවන්නේ මන්ද? තවම ඔබට ඇදහිල්ල නැද්දයි ඇසූසේක. ඔහු මහත් භීතියකින් ඇලලී මේ කවරෙක්ද? සුළඟ සහ මුහුද පවා උන්වහන්සේට කීකරු වන්නේ යයි එකිනෙකාට කීහ. දේව වචනය කියවා නෙමි. මේ තේරුම් ගැනීමට දෙවියන් වහන්සේ ඔබටත් වඩාත් ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. සුබෝදෑසන ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. අද මේ ඉරිදා දවසේ 13 වෙනිදා ජූනි මාසේ 2021 වසරේ ඔබ සමග තාක්ෂණය ඔස්සේ හෝ මේ දේව පණිවිඩය ගෙනීමට මට ලැබුණ අවස්ථාව ගැන මම දෙවියන් වහන්සේටත් ඔබ සභාවටත් ඉස්සෙල්ලාම ස්තුති ප්‍රශංසා කරනවා. අද මේ ජූනි 13 වෙනිදා අපි ජීවත් වෙන මේ දවස දිහා බැලුවොත් අපි සියලු දෙනාම සිටින්නේ ඉතාමත්ම කනස්සලු ස්වභාවයක කියලා කිව්වොත් මම හිතනවා මම නිවැරදි කියලා. මුළු ලෝකයේ දිහා බැලුවත් එලෙසයි. මේ දේශය දිහා බැලුවොත් බලන්න මේ මොහොත ගැන. විශාල ලෙස මේ කොරෝනා වසංගතය නිසා අපි දැන් දන්න හඳුනන අය සභාවේ උතුම් සේවය කරන අය පවා මේ වසංගතයට අයිති වෙලා ජීවිතක්ෂයට බව පත්ව සිටින මොහොත. ඒ වගේම නැවක් ගිලිලා මුහුදු ජීවිතය ඒ දීවරයන්ට පවා ඉතාමත්ම අහිතකර කාලය. ගං වතුර ගලලා තවත් කොටසක් ඔයාගේ නිවෙස් පවා නැති වෙලා. අපිත් සිටින්නේ ඉතාමත් අවිනිශ්චිත මොහොතක. කිසිම දෙයක් හරියන්නේ නැති බවයි අපිට නිකම් පෙනෙන්නේ. සමහරක් වෙලාවට අපි මේ මොහොතේ නිකන් අපි කෑ ගහලා කිව්වේ නැති වුණත් අපි අහනවා ඇති. දෙවියනි ඔබ කොහෙද කියලා. දෙවියනි ඔබ කොහෙද? ඔබ බුදියගෙන දින්නේ කියන මේ ප්‍රශ්නේ අපිට සමහරක් වෙලාවට ඇහෙනවා ඇති. හිතෙනවා ඇති. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. රැකියාව අහිමි වෙලා ආදායම් මාර්ග අහිමි වෙලා ඔබ සභාවක් හැටියට ඔබ දන්නවා ඇති කොතරම් සෙනග අසරණ වෙලා සිටින මොහොත. සමහරක් වෙලාවට අපේ නිවෙස් වලට එන සෙනග
නොයෙකුත් උදව් උපකාර ඉල්ලගෙන ලොක්ඩවුන් එක කාලේ ඒ අයට කන්න බොන්න නැති නිසා කීයක් හරි ඉල්ලගෙන එවැනි යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ප්‍රශ්නේ අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ, අපි විශ්වාස කරන ජීවමාන දෙවියන් වහන්සේ මේ වෙලාවේ කොහෙද ඉන්නේ? බැලුවොත් එහෙම විශාල කුණාටුවකට අපි සියලු දෙනා අහුවෙලා ඉන්න මොහොත. සුදෝ මාත්තුමාගේ සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 37 ඉඳලා 40 දක්වා කියවුවා. අපිට පේනවා එදා මේ ගෝලියෝ යේසුස් වහන්සේ ඒගොල්ලන්ට කතා කරලා කියනවා සමුය අපිටත් කරයව උන්වහන්සේ ඔරුවේ හුන් ලෙසම Taman සමග ගෙන ගියෝයි. අපි එකට යමු. උන්වහන්සේ යෝජනා කරන අපි එකට යමු. මේ ගෝලියෝ උන්වහන්සේව අනුගමනය කරලා උන්වහන්සේ කියන ආකාරයට බෝට්ටුවට නැගලා උරුවට නැගලා උන්වහන්සේත් එක්ක යනවා. මේ යනකොට විශාල ඡණ්ඩ මාරුතයකට ඒ අය භාජනය වෙනවා. අද අපගේ ජීවිතත් විශාල ඡණ්ඩ මාරුතයකට අහුවෙලා තියෙන මොහොතක් නේද? එළියට යන්න බයයි. රස්සාවක් කරගන්න යන්න බයයි. මෙවැනි තත්ත්වයක නේද අපි සිටින්නේ. දැන් මෙවැනි තත්ත්වයක සිටින ඔබත් මම මොනවා කරන්න? දැන් මේ ගෝලියෝ එදා අද අපි වගේ යේසුස් වහන්සේව අනුගමනය කරා. ඔවුන් යේසුස් වහන්සේට විරුද්ධව ගියේ නැහැ. සමහර කාලවට ඡණ්ඩ මාරුත් සලකුණ තියෙන්නේ නැති. නමුත් උන්වහන්සේ කිව්වම අපි ඒකටට යමු කියලා. ඒ බෝට්ටුවට නැග්ගා. අද අපි ඉන්නේ උන්වහන්සේගේ බෝට්ටුවේ නෙවෙයිද? කරගම් පිටියේ සෙනග. අපි ඉන්නේ උන්වහන්සේගේ බෝට්ටුවේ. උන්වහන්සේ අපිත් එක්ක බෝට්ටුවේ ඉන්නවා. නමුත් ඡණ්ඩ මාරුතයකට අහුවෙලා තියෙන මොහොත. දැන් මෙවැනි මොහොතක මේ ගෝලියෝ මොනවද කරන්නේ? මේ ගෝලියෝ ගිහිල්ලා උන්වහන්සේව අවදි කරනවා. උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තේ මට නිදාහුන්සේක. ඔහු උන්වහන්සේ පුබුදුවා. ගුරු දේවියන් අප විනාශ වන්න ළඟ ඔබට කිසි ගණනක් නැද්දයි යසු. අද අපිත් ඉන්නේ එවැනි තත්ත්වයක් නෙවෙයිද? විනාශ වන මොහොතක මේ මොහොතේ මම ඔබට දේශනා කරනවා, පණිවිඩය ගෙනෙනවා, ඔබ නමස්කාර කරනවා. අපිට මොනවද තියෙන විශ්වාසය ඊළඟ මොහොත ගැන? දවසකට 50කටත් වඩා අධික ගාණක් අපි දන්න හඳුනන අයම මේ කොරෝනා වසංගතය නිසා ජීවිතාක්ෂයට පත් වෙනවා. දෙවියන් වහන්සේට සේවය කරන බලවත් සෙනඟ ජීවිතාක්ෂයට පත් වෙන පවුල් විනාශ වෙනවා වගේ අපිට පේනවා. මෙන්න මේ අය අහන ප්‍රශ්නේ අප විනාශ වන්න ළඟ ඔබට කිසි ගණනක් නැද්ද? මං හිතනවා අපි මේ ප්‍රශ්නේ මේ ආකාරයෙන්ම අහුවේ නැති වුණා අහනවා ඇති. මගේ ජීවිතයේ මට ගොඩාක් ඡණ්ඩ මාරුත ඇවිල්ලා තියෙනවා. මමත් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා කීප වතාවක්. දෙවියනේ ඔබ කොහෙද? ඔබට පේන්නේ නැද්ද? ඔබ නිදිද? මේ ප්‍රශ්නේ අපි හැමෝන්ටම තියෙන දෙයක්. දැන් මේ වෙලාවේ යේසුස් වහන්සේ මොනවද කියන්නේ? උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්ශබ්ද වෙව නිශ්චල වේවයි මුහුදට අනකලසේ. සුළඟ නැවති. සුළඟ නැවති. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, මම මේ පණිවිඩය තුළින් ඔබට ගෙන යන්නේ මේකයි. එදා ඒ ඡණ්ඩ මාරුතයට අහුවෙලා හිටිය සෙනඟ මොනවද කරේ? ඒ ගෝලයන් මොනවද කරේ? උන්වහන්සේට ගිහිල්ලා කතා කරා. අද අපි මේ ඡණ්ඩ මාරුතයට අහුවෙලා ඉන්න සෙනඟ අපි මොනවද කරන්නේ? Facebook එකට ගිහිල්ලා රජයට බණි, නිලධාරීන්ට බණි, විපක්ෂයට බණි, අපි බැන ඉන්නවා. එහෙම නැත්නම් තවත් කෙනෙක් එක්ක ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන අයියෝ මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඕව කතා කර කර ඉන්න. එහෙම නැත්නම් කාටුන් එකක් දාන්න. නමුත් එදා ගෝලිය මොනවද කරේ? ඡණ්ඩ මාරුතේ වෙලාවෙ ගියේ යේසුස් වහන්සේ ළඟට. ඔබත් මමත්
අද දවසේ සභාවක් හැටියට පවුලක් හැටියට පුද්ගලයෙක් හැටියට මේ චණ්ඩමාරුතයේදී අපි යා යුත්තේ යේසුස් වහන්සේ ළඟට. යාඥා කරන්න ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. යාඥා කරන්න උන්වහන්සේත් එක්ක කතා කරන්න. අපි වෙන කවුරුත් එක්ක කතා කරා මේ ප්‍රශ්නෙට විසඳුම් නැහැ. ඒක ස්ථිරයි. අපිට මගේ ජීවිතයේ මම ගොඩාක් අත්දැකීම් දැකලා තියෙන කෙනෙක්. මම බන්ධනාගාරගත වුණා. රැකියාවල් නැති වුණා මට. මුළු ලෝකෙම ප්‍රතික්ෂේප වෙච්ච අවස්ථාවල් තිබුණා. මගේ දරුවෙක් නැති වුණා. ඒ සියල්ල තුල චණ්ඩ මාරුත එකින් එක මම මුහුණ දී තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම මම එකම අත්දැකීම උන්වහන්සේ පමණයි පිහිටට එන්නේ. අපි හිතාගෙන ඉන්න අපිට උදව් කරයි උපකාර කරයි කියලා හිතන අය පැත්තකවත් නැති වෙනවා. මනුස්සයන් කෙරේ විශ්වාසය තබන්න එපා කියලා බයිබලයේ අපිට කියනවා. සමහර කලට සභාවත් ඔබ අත්හරිනවා. මම කියන්නේ කරගම් පිටියේ සභාවත් අත්හරිනවා කියන්නේ. නමුත් අපි දකින්න එවැනි තත්ත්වයන් වලිනුත් අපිට ගමන් කරන්න ඕයි. මම පුද්ගලික එවැනි තත්ත්වයන් තුලින් ගමන් කළා තියෙනවා. යේසුස් වහන්සේ අපව අත්හරින්නේ නැහැ. ගීතාවලිය 55:22 කියනවා ඔබේ දුක් බර වේදනාව සමිඳුන් වහන්සේ වෙතට ගෙනෙන්න. සදහැවතුන් කිසිදා උන්වහන්සේ අත් නොහරිනවා. ඔබ මොන කුණාටුවක හිටිය. ඔබ මොන ප්‍රශ්නක හිටිය. උන්වහන්සේ ඔබ අත්හරින්නේ. මේක මගේ පුද්ගලික අත්දැකීම. මම යන්න තියෙන දුෂ්කර ගමන් හැම එකක්ම ගමන් කරලා තියෙන. එක මොහොතක ගොඩාක් සල්ලි තිබිච්ච මිනිහෙක්. නමුත් මේ ලෝකයේ තිබෙන නපුරු දේ නිසා, නපුරු මිනිස්සු නිසා මම පාරටම බස්සන්නේ. ගොඩක් බලවේග ක්‍රියා කරා. ඒත් දේව වචන අපිට කියනවා සටන ස්වාමින් වහන්සේ. Battles of the Lord. පළවෙනි සාමුවෙල් 17:47. ඔබේ සටන දෙවියන් වහන්සේට බාර කරන්න. දෙවියන් වහන්සේට කතා කරන්න. යාඥා කරන්න. මේක තමයි අද අපිට අවශ්‍ය. අරයට මෙයාට කතා කරලා, අරයට මෙයාට බැනලා මේ ප්‍රශ්න විසඳගන්න. කතා කරන්න. දැන් එදා චණ්ඩ මාරුතයට මොකද වුනේ? උන්වහන්සේ අනකරනවා. උන්වහන්සේගේ වචනේ පමණයි අවශ්‍ය. ඒ වචනය සම්පූර්ණයෙන්ම ඒ මාරුතය නිශ්චල කරනවා. මම මේක හොඳට අත්දැකලා තියෙනවා. නොයෙකුත් මාරුතයන්, ඡණ්ඩ මාරුතයන් මං ඉස්සරහ තිබුණා. මම යන්නේ දෙවියන් වහන්සේ වෙතට. උන්වහන්සේට යාඥා කරනවා. උන්වහන්සේගේ දේව වචනේ අපිට අහුම්කම් දෙන්න ඕන. මේ බයිබලය අපිට අවශ්‍ය මෙන්න මේ මොහොතේ. මේ වචනේ තමයි ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අපිට අවශ්‍ය. පවුලක් එක්ක එකතු වෙලා දවස ගානෙම යාඥා කරන්න. හයියෙන් මේ වචනය කියවන්න. හන්ට නගා කියවන්න. ඡණ්ඩ මාරුතේ නිශ්චල වෙයි. අද අපි කිසි කෙනෙක්ට වෙන පිහිටක් නැහැ. ලංකාවේ රජයටවත් වෙන රජවල් වලටවත් ඒගොල්ලෝ එක එක නොයෙකුත් දේවල් කරනවා ඇති. හරි දේවල් කරනවා ඇති, වැරදි දේවල් කරනවා ඇති. ඒක අපිට අදාළ නැහැ. අපි කිතුණු සෙනගක් හැටියට අපි උන්වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේත් සමග මේ ගමන යනවනම් ඡණ්ඩ මාරුත නිශ්චල වෙන්න ඕන ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. මරණය එන්න පුළුවන්. නමුත් මරණය නැහැ අපිට ජීවිතයක් තියෙන බව අපි විශ්වාස කරනවා. රෝමා 8:28 කියන උන්වහන්සේ ප්‍රේම කරන අයට සියල්ල එක්ව යහපත් දේ බවට උන්වහන්සේ සලස්වන බව. මරණයටවත් මොන දෙයකටවත් උන්වහන්සේගේ ප්‍රේමය අපව අයින් කරන්න. මට මතකයි මට ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒ ආයතනයේ සභාපතිතුමාට අපේ හිටපු දේවගතිතුමෙක් ගෞරවනීය සරත් හෙට්ටිආරච්චි දේවගතිතුමාගේ සභාපතිතුමාට කතා කරලා කිව්වා මෙයා ඉන්නේ බොහොම අමාරු තත්ත්වයක. මෙයාගේ දරුවා ඉන්නේ මරණාසන්න තත්ත්වයක.
ඒ නිසා මෙයාට විරුද්ධව මේ වගේ ක්‍රියා කරන්න එපා කියලා. එතුමා මොනවද කිව්වේ? එතුමා කිව්වා ළමයා මැරුණත් මෙයාට විරුද්ධව මම ගෙනියන ක්‍රියාව නවත්තන්නේ නැහැ කියලා. ඇත්තම මගේ දරුවා නැති වුණා. කනගාටුයි. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඒ සභාපතිතුමාට බැරි වුණා මාව ගලවා ගන්න. අද ඌ මම හිතන අවුරුදු 90කටත් වඩා වයස කෙනෙක්. තාමත් ඌ ජීවත් වෙනවා. මම හිතනවා දෙවියන් වහන්සේ ඌව එතරම් ආයුෂ කාලයක් දීලා ඌව තියලා ඌට පෙන්නනවා. දරුවා මැරුණා. දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ප්‍රේම කුමාර සහෝදරයාව වෙන් කරගන්න බැරි වෙච්ච බව. අපි මෙවැනි ඇදහිල්ලකින් ගමන් කරනවා. එදා යේසුස් වහන්සේ මොනවද අහන්නේ? ඔබ ඒ තරම් බියවන්නේ මන්ද? තවම ඔබට ඇදහිල්ල නැත්නම් යේසුස් ඒක. අදත් මං හිතනවා අපෙන් දෙවියන් වහන්සේ අහයි. අයියෝ ඔයගොල්ලෝ ඔච්චර බය වෙලා ඉන්නේ. ඇදහිල්ල නැහැ. සභාවන් බය වෙලා ඉන්න සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ මාසික පූජාවන් එන්නේ නැහැ කියලා. බය වෙන්නේ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සභාව පෝෂණය කරනවා. උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කරනවා. අපිට අවශ්‍ය ඇදහිලිවන්තකම පමණයි. ඇදහිලිවන්තකම කොහෙන්ද එන්නේ? දේව වචනය තුලින්. අද අපි සමස්ත සභාවම අපි හැම කිතුණු පවුලක් දවසකට පැය භාගයක් පැයක් පවුලක් හැටියට ওই ටීවී එකේ දකින දුක්බර දේවල් බල තවත් එක එක්කෙනාට බැන ලේ පුච්ච ඉන්නේ නැතුව පවුලක් හැටියට අපි හැමෝම එකතු වෙලා යාඥා කරලා දෙවියන් වහන්සේට මේ ගැන කියලා දෙවියන් වහන්සේගේ මේ වචනේ අපි මෙනෙහි කරමු. අපේ ජීවිතවල මේ වසංගතයට මේ කුණාටුවට මේ ගම් වතුරට කිසි ප්‍රශ්නයක් ගේන්න බෑ. අපිට අවශ්‍ය ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මේ වෙලාවේ ඇදහිලිවන්තකම. බයයි තමයි ඇදහිලිවන්තකම එක තැනක තියෙන්න බෑනේ. අපිට දීලා තියෙන බය ආදු ආත්මයක් නෙවෙයි. ඒ නිසා ඔබත් මම මේ අභියෝගයට අපි මුහුණ දෙමු. තව කෙනෙක්ට අපි උදව් කරමු. බය නැතුව උදව් කරන්න. මගේ අතේ රුපියල් 10 නැතුව මම මොරටුවේ ඉඳලා කොටුවට පයින් ඇවිත් දවස් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මාව අත්හැරියේ. අපේ පවුල අත්හැරියේ. අපිට අවශ්‍ය සෑම දෙයක්ම උන්වහන්සේ ලබා දී තිබෙනවා. මම ඔබට අද මේ උදෑසන අභියෝග කරනවා. මොන ප්‍රශ්නයක් මොන කරදරයක් පැමිණියා අපේ බෝට්ටුවේ දෙවියන් වහන්සේ ජීවමාන යේසුස් වහන්සේ සිටින බව විශ්වාස කරන්න. උන්වහන්සේ නිදි නැහැ. අපිට තියෙන උන්වහන්සේට කියලා කතා කරන්න විතරයි. උන්වහන්සේ ඔබගේ පවුලට මගේ පවුලට ඔබ මගේ දේශයට අපගේ දේශයට සුවය ගෙනෙන්නව දෙවියන් වහන්සේ. අපිට තියෙන්නේ ඇදහිලිවන්තකමෙන් අපි යාඥා කරන්න ඕනේ. දේව වචනේ විශ්වාස කරන්න. එදා උන්වහන්සේගේ වචනය විතරයි අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේ කතා කර වචනේ නිශ්ශබ්ද වේ, නිශ්චල වේ, මුහුදට අනකලසේ. අද අපි දේව වචනය තුලින් මේ අනකිරීම අපි කරොත් මේ වසංගත තත්වයන් යන්න ඕන. කල් ගනි. නමුත් අපි ඇදහිලිවන්තකමින් ගමන් කරමු. ඇදහිලිවන්තකම අපිට ලැබෙන්නේ දේව වචනය තුලින්. Jesus is the author and the perfect of faith. Jesus is the author and the perfect of faith. Hebrew පොතේ අපිට මතක් කරලා දෙනවා. එහෙනම් අපි උන්වහන්සේගෙන් මිල්ලන්නේ ඇදහිලිවන්තකම. මේ වෙලාවේ අපිට නොයෙකුත් අපේ ඇදහිලිවන්තකම විනාශ කරන දේවල් අපි දකි. එහෙත් ඔබත් මමත් ශක්තිමත්ව සිටිනවා නම් බලාපොරොත්තුවෙන් සිටිනවා. එදා පළවෙනි රාජාවලිය අපිට හම්බෙන්නේ අර වැන්දබෝගේ තෙල් තුලාව
හිස් වුණේ නැහැ. දේවදාසය කියනවා මට පළවෙනි රුටිය දෙන්න කියලා. ඒ රුටිය දෙනවා. තෙල් තුලාව හිස් වුණේ නැහැ. මිය ගියාවට. ඔබගෙත් මගේ තෙල් තුලාව හිස් වෙන්නේ නැහැ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. අපි දෙවියන් වහන්සේට හිමි දේ දෙවියන් වහන්සේට දෙන්න. අපේ පූජාවන් බය නැතුව දෙන්න. අපේ රස්සාවල් නැතුව ඇති. නමුත් ලැබෙන දෙයින් දසයෙන් කොටස දෙවියන් වහන්සේට දෙන්න. දෙවියන් වහන්සේ අපේ නොහිතන ආකාරයෙන් අපි හිතන්නේ නැති මාර්ගවල කපුටෙක් හරි කරන්න අපේ කැම ටික අපිට දෙනවා ඇති. අද බෙරුදින මම ඔබට දෙන අභියෝගය මේකයි. යාඥා කරන්න පවුලක් හැටියට සභාවක් හැටියට දේව වචනය හඬ නගා කියවන්න. මේ වෛරසෙ මේ ගම් වතුර මේ මුහුද පරිසරයේ විනාශය අපි දෙවියන් වහන්සේගේ වචනය තුලින් අන්න කරමු. මේ සියල්ල පහව යන්න කියලා. උන්වහන්සේ අපිට කියනවා උන්වහන්සේගේ නාමයෙන් මොනවද ඉල්ලන්නේ? මේ දේ සිදු වෙනවා. අනිවාර්යයෙන් මේ දේ සිදු වෙනවා. විශ්වාසකම්තකමින් ඇදහිලිවන්තකමින් ගමන් කරමු. ඔබ සැමට යේසු පිටයි ඔබ සැමගේම ජීවිතවලට ආශිර්වාදවත් කාලයක් වේවා කියා මා ඔබට ප්‍රාර්ථනා කරනවා. යේසු පිටයි. ආමේන්. ඒ සහෝදර සහෝදරියනි දරුවනි අපි අද දේවචනය ඇසුවක් වෙන් පීඩා අභියෝග කුණාටු මෙන්දී යේසුස් වහන්සේ තුළ නොබියව ධෛර්යමත්ව ඉදිරියට ගමන් කරමු. අපි හිස්නම යාඥා කරමු. ශුද්ධාත්මික දෙවි ඥානනි මේ මොහොතේ අපි සභා පවුලක් හැටියට අපගේ එක් නිවෙස්වල සිටිමින් අපි වහන්සේගේ ශුද්ධ පාමුලට ඇවිත් ඥානනි මේ දේශය වෙනුවෙන් අපි වහන්සේගේ ආඥා කරමු. ඥානනි මේ දේශයේ මේ ගෝලීය වසංගත අපේ හමුවේ පීඩා විඳින රෝගාතුරු වී සිටින ඒ වගේම ආර්ථික අපහසුතාවයන් වලින් පීඩා විඳින සියල්ලන්ට ඔබ වහන්සේ අතගස්සමින් ආශිර්වාද කරමි. දෙවියනි ඒ තත්ත්වයන්ගෙන් මිදෙන්නට ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය හැම දිනාට නිදහස් කරන දෙවියනි. ඒ වගේම දයාවර දෙවියනි මේ කාලයේ වලදී පවුලක් හැටියට සියලු අභියෝග හමුවේ ඔබ වහන්සේගේ පාමුල දනනමන දේව වචනේ කියවලා මෙනෙහි කරලා දේව ආශිර්වාදය තුළ ගමන් කරන්නට ඔබ වහන්සේ හැම පවුලකටම ඔබ වහන්සේගේ ආශිර්වාදය නිදහස් කරන්න. ඥානනි අපි අපගේ සභාවේ තරුණ තරුණියන් වැඩිහිටියන් අපගේ පුංචි දූ දරුවන් ඔබ වහන්සේගේ ආශිර්වාදයට යටත් කරනවා. ඒ හැම දිනකට ඔබ වහන්සේගේ ආශිර්වාදය නිදහස් කරනවා. දයාබර දෙවියනි මේ වෙලාවේදී ඔබ වහන්සේට අපි වෙන් කරන පූජාවන්, ස්තුති පූජාවන්, මාස් පූජාවන්, දේවස්ථාන පූජාවන්, ක්‍රිස්තියානි සේවා සඳහා වෙන් කරනු ලබන පූජාවන් මේ සියල්ල අපි වහන්සේගේ පාමුලට ගෙන අතර ඒ සියල්ලට ඔබ ආශිර්වාද කළා. ඔබ වහන්සේගේ රාජ්‍ය ගෞරවය සඳහා ඒවා වැය කරන්නට ඔබ වහන්සේගේ දාස දාසීන්ට ආශිර්වාද කළ මැන. ඥානනි අපගේ මහානායකතුමා ඇතුළු දිසානායකවරුන්ට ඒ වගේම දේවගැතිවරුන්ට වරියන්ට ඒ වගේම එවැන්ජලිස්ට් වරුන්ට වරියන්ට ඒ වගේම සියලුම මෙතෝදිස් සභා මූලිකයන්ට ඇදහිලිවතුන්ට ඔබගේ ආශිර්වාදය නිදහස් කරමින් මේ අභියෝග හමුවේ ධෛර්යමත්ව ශක්තිමත්ව නොබියව යේසුස් වහන්සේගේ නාමයෙන් ඉදිරියට යන්නට හැම දිනකට දේව අනුග්‍රහය ආශිර්වාදය මඟ පෙන්වීම ලබා දෙන්න කිරිල්ලමින් ඔබ වහන්සේගේ දෑතට මේ සියලු යදම් සමග අපි ඔබගේ දෑතට
බාහිර වෙනවා, කැප වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයේදී වටිනා නිසාය. ආමේන්. ආමේන්. දැන් අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, ශුද්ධාත්මයන් වහන්සේගේ සැනසීම සහභාගීත්වය අප සියලු දෙනා සමග උන්වහන්සේට ආදරය කරන ප්‍රේම කරන සියලු දෙනා සමග සදාන් පවතින සේක්වා. ආමේන්. ආමේන්. සෑම සියලු දෙනාට ජේසු බිහිටයි.